තෙරුවන් සරණයි සදැහැති සුපින්වත් ඔබ හැමදෙනාටම ධර්ම ශ්‍රවණය වෙනුවෙන් සූදානම්ව මේ බෙහෙතේත් බෞද්ධ රූපවාහිනිය සමගින්ම ඒකාත්මික වන සුපින්වත් ඔබේ හිත සුව පිණිස බෞද්ධ රූපවාහිනිය මේ බෙහෙතේ විකාශය කරන දායකත්ව සද්ධර්ම දේශනාව මෙලෙසින් ආරම්භ කිරීමටයි අපි සූදානම් වන්නේ. පින්වත්නි, මේ උතුම් වූ දේශනාව වෙනුවෙන් සිදු කළා වූ ආරාධනාව පිළිගෙන ඔබ අප හැමදෙනා වෙත මහත් වූ මෙත් සිතින් මේ පරිශ්‍රයට වැඩම කොට වදාළ තලමතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානාධිපති ත්‍රිපිටකාචාර්ය පූජ්‍යපාද මිරාවත්තේ පඤ්ඤාසිරි පින්වත් ස්වාමින් වහන්සේ අපි පළමුවෙන් සාදු නතින් පිළිගනිමු. සාදු සාදු සාදු. පින්වත්නි, අද දේශනාව වෙනුවෙන් දායකත්වයේ ලබා දී කටයුතු කරනවා විරෝ ගිනිගේ සහ අතුල ගිනිගේ සිරිමණී ප්‍රනාන්දු යන සදැහැති පින්වත් පිරිස. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජත්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. චක්ඛායතනං සෝතායතනං ගාහනායතනං ජීවහායතනං කායායතනං මනායතනං තීති. සද්ධාවන්ත කාරුණික පින්නතුනි, සෑම දිනාම සූදානම් වන්නේ මහා කාරුණික ධර්මරාජානන් වහන්සේ ලොවට සැනසෙල්ල පිණිස දේශනා කොට වදාළ වටිනා දහම් පදයක් කාලය පමණින් ශ්‍රවණය කරන්නටයි පින්වත් හැම දිනාගේම අපේක්ෂාව බලාපොරොත්තුව. අද ධර්ම දේශනාවෙහි දායකත්වය බාර අරගෙන කටයුතු කරනවා විරු ගිනිගේ මහත්මයා, ඒ වගේම අතුල ගිනිගේ සිරිමලී ප්‍රනාන්දු කියන මේ පින්වත් හැම දිනාම එකතු වෙලා සත්පුරුෂ සමාගමක් බවට පත් වෙලා තමයි අද මේ ධර්ම දේශනාවෙහි දායකත්වයේ බාර අරගෙන කටයුතු කරන්නේ. ඉතින් මේ පින්වත් හැම දිනාටම මේ කුසලය උතුම් ධර්ම අවබෝධයේ පිණසම වේවා කියන ආශිංසනයෙන් අපි මේ ධර්ම දේශනාව ආරම්භ කරනවා. පින්තුනි, මාතෘකා කරන්නට යෙදුනේ පින්තුලාට මාතෘකාව ඇහෙනකොටම තේරෙන්න ඇති මේ ආයතන 6 පිළිබඳව තමයි අද මේ ධර්ම දේශනාව සිද්ධ වන්නේ. මේ ආයතන 6 පිළිබඳව බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල බොහෝ සෙයින් කතා කරනවා. සංයුත්ත නිකායේ වෙනම සංයුත්තයක් තියෙනවා. ඊළඟට පින්නතුනි ගොඩාක් සූත්‍ර දේශනා මේ ආයතන 6 පිළිබඳව
කතා කරන තථාගතයන් වහන්සේ අපට කරුණු කියා දීලා තියෙනවා. ඇත්තටම බෞද්ධයන් හැටියට අපි අවධානය යොමු කරන්නම ඕන ස්ථාන 6 තමයි මේ ආයතන 6. මොකද මෙතනින් තමයි කුසල් සිද්ධ වෙන්නේ. මෙතනින් තමයි පිනතුනේ අකුසල් සිද්ධ වෙන්නේ. මෙතනින් තමයි සතර දික් වෙන්නේ. මෙතන සංවර කර ගැනීම තුලින් තමයි සතර කෙටි කර ගන්නත් පුළුවන්. ඊළඟට අපේ ජීවත් වීම කියලා කියන්නේ මේ ආයතන හරහා සිද්ධ වෙන ක්‍රියාදාමයකට. අපි දුක් විඳිනවා, සැප විඳිනවා කියලා කියන්නේ තොතන. ඉතින් දැන් බලන්න සාමාන්‍ය අපි මුලින්ම කතා කරොත් දැන් අපේ ජීවත් වීම. අපි ජීවත් වෙනවා කියලා මොකද්ද කරන්නේ? අපි ජීවත් වෙනවා කියලා කරන්නේ ඇහෙන් රූප බලනවා, කනෙන් ශබ්ද අහනවා, නාසයෙන් ආග්‍රහණය කරනවා, දිවෙන් රස විඳිනවා, කයට පහත විඳිනවා, හිතට අරමුණු ගන්නවා. මෙතන ඉන්න කිසි කෙනෙකුට වඩා වැඩි දෙයක් කරලා තියෙනවද? නැහැ. දැන් දුක් විඳිනවා, සැප විඳිනවා කියන්නේ තොතනම තමයි. මොකද්ද දුක සැප කියලා කියන්නේ? අපි ඒ ටික තේරුම් අරගෙන ඉස්සරහට ගියොත් මේ දේශනාව හරි බොහොම පහසුවෙන් අපට ග්‍රහණය කරගන්න පුළුවන්. දැන් අපේ ලොකුම අපේක්ෂාවනේ සැප විඳීම නේද? අපි සැප විඳින්න තමයි හැමදේම කරන්නේ. ඉස්කෝලේ යන්නේ, රැකියා කරන්නේ, කසාද බඳින්නේ, ළමයි හදන්නේ, ගෙවල් හදන්නේ, හැම දෙයක්ම කරන්නේ සන්තෝෂයෙන් නැත්නම් සතුටෙන් සැපෙන් ඉන්න. එහෙනම් සැපයි දුකයි කියලා දෙයක් තියෙනවා. එතකොට මොකද්ද සැප විඳිනවා මොකද්ද දුක් විඳිනවා කියලා කියන්නේ? සැප විඳිනවා කියලා කියන්නේ පින්නතුනේ 아무තු දෙයක් නෙවෙයි. අපේ මේ ඇහැට අපි කැමතිම රූප ලැබෙනවා නම් ඔන්න සැප. නාසයට කනට කැමතිම ශබ්ද ඇහෙනවා නම් ඔන්න සැප. නාසයට කැමතිම සුවඳ ලැබෙනවා නම් ඔන්න සැප. දිවට කැමතිම රස ලැබෙනවා නම් ඔන්න සැප. කයට කැමති පහත ලැබෙනවා නම් ඔන්න සැප. ඕක තමයි සැප. ඌට එහා මොකක්වත් සැපයක් කියලා එකක් නැහැ. හොඳට කල්පනා කරලා බලන්න සැප වින්දා කියලා කියන්නේ ওই ටිකට. අපි කැමති රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ටික ලැබෙනවා නම් ඔන්න සැප විඳිනවා කියන්නේ. දුක් විඳිනවා කියන්නේ ඒකේම අනිත් පැත්ත. අපේ මේ ඇහැට අපි අකමැතිම රූප නම් ලැබෙන්නේ ඕන අපි කියනවා අපි මම මේ මහා දුකෙන් ඉන්නේ කියනවා. ඒ කියන්න හේතුව තමන් කැමති නැති රූප පේනවා. ඊළඟට කනට නිතරම තමන් අකමැති ශබ්ද නම් ඇහෙන්නේ. තමන්ට බැනුම් අහන්න ලැබෙනවා නම් වටේ පිටේ ගෝසා වුණත් තමන් අකමැති නම් ඔන්න දුක්. නාසයට තමන් අකමැති ආග්‍රහණ ලැබෙන්නේ, දිවට අකමැති රස නම් ලැබෙන්නේ, කයට අකමැති පහත නම් ලැබෙන්නේ ඔන්න දුක්. එතකොට බලන්න ඉතින් මේ සැපයි දුකයි කියලා කියන්නේ ඉතින් මහ ලොකු කද්දක් නෙවෙයි නේද? මේ ඉන්ද්‍රයන්ට තමන් කැමති ටික ලැබෙනවා නම් සැප, අකමැති ටික ලැබෙනවා නම් දුක. දැන් අපිට සාමාන්‍ය බාහිරින් බලනනේ අපි කියන්නේ සැප විඳිනවා දුක් විඳිනවා කියලා නේද? කෙනෙක් ලස්සනයි නම්, ඊළඟට යාට වාහනයක් තියෙනවා නම්, දැසි දැස්සෝ ඉන්නවා නම්, මාලිගාවක වගේ ගේක ඉන්නවා නම් අපි හිතනවා අනේ අරයා නම් හොඳට සැප විඳිනවා කියලා. හැබැයි මේ මාලිගාවේ ඉන්න කෙනාට ඇතුලේ පේන්නෙම තමන් අකමැති රූප නම්, ඇහෙන්නේම අකමැති ශබ්ද නම්, ආග්‍රහණය අකමැතිම සුවඳ නම්, රස විඳින්න ලැබෙන්නේ අකමැතිම රස නම්, පහත ලැබෙන්නේ අකමැති පහත නම් ඒ මාලිගාවේ හිටියට එයා සැප විඳිනවද? නෑ. එයා ඉන්නේ ගිනි ගොඩක. දැන් අද ලෝකේ උනත් පින්නතුනි බාහිරට පෙවුනට සාමාන්‍යයෙන් ඔය සැප විඳිනවා කියලා අපි හිතන අය ඒක අපි වික්ෂුන් වහන්සේලා හැටියට හොඳට දන්නවා. බොහෝ දෙනා ඇවිල්ලා කතා කරනකොට හිතා ගන්න බෑ මේ අය කොච්චර දුකක් විඳිනවද කියලා. ඒකෝට දැන් පින්නතුලන්ට තේරෙනවා එහෙම බාහිරින් හොයන්න බෑ කෙනෙක් සැප විඳිනවද දුක් විඳිනවද කියලා.
ඊළඟට අපි හිතමු කෙනෙක් ඉන්න බොහොම අසරණව. ඉන්නේ පැල් කොටයක. වරිච්චි ගහපු ගේක. ඉලුක් සෙවිලි කරලා තියෙන්නේ. මෙයාට තියෙන ලොකුම බූදලේ තමයි හරක බාන. අපි හිතමුකෝ. ඉතින් ආහාරයට ගන්න බොහොම රළු ආහාර. ඉතින් දරුවෝ වුණත් අකීකරු එහෙම ඉතින් බාහිරට පේනවා එහෙම. හැබැයි ඒ තුල ඉන්න කෙනාට තමන් කැමති රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ටික ලැබෙනවා නම් බාහිරින් අපි දැක්කට එයා සැපක් විඳිනවා එතන. ඉතින් එහෙමනම් දැන් පින්නතුලට තේරෙනවා මේ සැපයි දුකයි කියන එක සාමාන්‍යයෙන් අපේ ප්‍රියවිය හැට දකින්න දේ නෙවෙයි එතන තියෙන්නේ. එහෙමනම් සැප කියලා කියන්නේ ඇත්තටම මේ ආයතනයන්ට තමන් කැමතිම ටික ලැබෙනවා නම් සැපයි, අකමැති ටික ලැබෙනවා නම් දුකයි. දැන් පින්නතුලට හිතෙන්න ඇති අනේ මේ ආයතන ටික දැනගත්තා නම් ඔක්කොම හරියි කියලා අනිවාර්යෙන් හිතෙන්න ඇති. දැන් මොකද ජීවත් වීම කියන්නේත් මේක. සැප විඳිනවා කියන්නේ දුක් විඳිනවා කියන්නේත් මෙතන. කුසල් සිද්ධ වෙන්නේත් මේ තුලින්. අකුසල් රැස් වෙන්නේත් මෙතනින්. සසර දික් වෙන්නේ, සසර කොට වෙන්නේ මේ හැම දෙයක්ම මේ ආයතන හරහා. ඇත්තටම මට හිතෙනවා අපේ බෞද්ධයෝ මේ ආයතන පිළිබඳව සිත යොමු කරලා තියෙන හරියම අඩුයි. මොකද මෙතන වරද්ද ගත්තා කියලා කියන්නේ පින්නතුනි මොන පින්කම් සිද්ධ වුණත් වැඩක් නෑ. ආදිත්ත පරියාය කියන සූත්‍රය අහලා තියෙනව නේද? ආදිත්ත පරියාය සූත්‍රයේ හැටියට ජීවත් වෙන්න පුළුවන් නම් අපාය වැටෙන්නේ නෑ. දැන් අපි දන්නේ සෝතාපන්න වුණොත් අපි අපාය වැටෙන්නේ නැහැ කියන එක ඒකාන්තයි. හැබැයි පින්නතුනි ධර්මයේ අට කතාවල ඒ වගේම පැරණි ආචාර්යවරුගේ මතය තමයි ආදිත්ත පරියාය සූත්‍රයට අනුව ජීවත් වෙන්න පුළුවන් නම් එයා නම් අපාය වැටෙන්නේ නැහැ. එතන කියන්නේ මොකද්ද? එතන කියන්නේ ඇහෙන් රූපයක් දැකලා ඒ රූපේ හා සම්බන්ධව බොහෝම ආස්වාද ජනකව කල්පනා කර ඉන්නවට වඩා හිතා ඉන්නවට වඩා අපි කියන්නේ මනෝලෝකවල ඉන්නවා කියලා. මනෝලෝකවල ඉන්නවට වඩා බුදුරජාණන් වහන්සේ වදාරනවා රත් පිච්ච යකඩයකින් ඇහැට එනගත්තොත් ඒක හොඳයි අරකට වඩා. මොකද එහෙම හිතා ඉන්න වෙලාවක අපේ මරණය සිද්ධ වුණොත් කෙලින්ම අපායයි. එතකොට බලන්න පින්නතුනේ අපිට කොච්චර අනතුරක් තියෙනවද නේද? හැබැයි මේකට බය වෙන්න දෙයක් නැහැ. මේකට තියෙන්නේ අවබෝධය තියෙනවා නම් කිසිම බයක් වෙන්න දෙයක් නැහැ. අවබෝධය මෙතන අවශ්‍යයි. අවබෝධය කියන එක පිළිබඳවත් මම පින්නතුලට කියලා දෙන්නම්. අවබෝධය කියලා කියන්නේ පින්නතුනේ දැන් අපි කල්පනා කරොත් දැන් අපි ගොඩාක්ම බැඳෙන්නේ අපේ දරුවන්ටනේ. දරුවන්ට බැඳුනත් ඒක බැඳීමම තමයි. හැබැයි අපි කල්පනා කරන්නට ඕන මෙන්න මෙහෙම. දැන් මේ පින්වත් හැම කෙනෙක්ම මේ ආපු ගමන මේකේ ආරම්භක කෙලවරක් හොයන්න බෑනේ. මෙන්න මෙතනින් පටන් ගත්තා කියලා කෙනෙකුගේ මුලක් හොයන්න බෑ. ඒ තරම් දීර්ඝ ගමනක් අපි මේ ඇවිල්ලා තියෙනවා. දැන් මෙතන අනිවාර්යයෙන්ම සක්‍රියා නොවිච්ච කෙනෙක් නෑ. මම මේ කියන්නේ මේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයට අනුව සක්විති රජ නොවිච්ච කෙනෙක් මෙතන නෑ. ඒ කියන්නේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ නැතුව මේ හැමෝම ඉපදිලා තියෙනවා. අර අනමතග්ග සංයුත්තේ තියෙන තථාගතයන් වහන්සේ වදාළේ අර පාරේ අර යන ගිරි රැලක් කුඹුර රැලක් දැකලා සිනහ පහල කළ උන්වහන්සේ වදාළේ මෙතන සක්විති රජ නොවිච්ච කෙනෙක් නෑ කිව්වා. එතකොට බලන්නකො මේක මොන තරම් අනවරාග්‍ර ගමනක්ද අපි මේ එන්නේ. ඉතින් එහෙමනම් මේ ඇත්තෝ මේ සතර පුරාම හදපු දරුවෝ ප්‍රමාණය අසංකේයයි. ඒ කියන්නේ සංඛ්‍යාවක් නැත. එතකොට මේ පින්නතුල හිතන්න ඕන දැන් මේ ජීවිතයේ ඉස්සලා ජීවිතය ගැන පොඩ්ඩක් හිතන්න. ඒ ජීවිතේ තමන්ගේ ධනය, තමන්ගේ ස්වාමියා, බිරිඳ, දරුවන් ඔය මොනම දෙයක්වත් අපිට මතකද? මතක නැහැ. මෙතනින් ගියාට පස්සේ ලැබෙන අය ගැන අපි දන්නේ නැහැ.
එතකොට මේ ආසන්න දේ අල්ලගෙන අපි නිකං වැළපෙනවා දත කනවා. එහෙමනම් දරුවන්ට යුතුයකම් ඉෂ්ට කරන්න ඕනේ, දරුවන්ට ආදරෙන් ඉන්න ඕනේ. හැබැයි අවබෝධයෙන්. අනේ මම මේ වර්තමාන දරුවෝ දෙන්න අල්ලගෙන නැහින්න දෙයක් නැහැ. කෝටි ප්‍රකෝටි ගණන් අසංකේ ගණන් මං දරුවෝ හදලා තියෙනවා. හැබැයි ඒක දරුවන්ට කියන්න යන්නේ නැහැ. මොකද දරුවන්ට කියන්න ගියොත් එතන මහා ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්, අනවබෝධයක් ඇති වෙන්න පුළුවන්. අර අලකොලේ දාපු වතුර ටික වගේ යුතුයකම් ඉෂ්ට කරන ආදරෙන් ඉන්නවා. හැබැයි අර මෝඩ බැඳීම නැහැ. ඉතින් ගෙදර වුණත් එහෙමයි, වාහනේ වුණත් එහෙමයි, බිරිඳ වුණත් එහෙමයි, ස්වාමියා වුණත් එහෙමයි. අවබෝධය කියන්නේ උතෙන්ට. දැන් භික්ෂුන් වහන්සේ නමක් හැටියට අපි වුණත් විහාරස්ථානයක් ලස්සනට හදලා එතෙන්ට බැඳුනොත් පින්නතුන් ඉවරනේ. නේද? විහාරයට බැඳුනට කමක් නැහැ කියලා එකක් නැහැ. කොතෙන්ට බැඳුනත් ඉවරයි. එහෙමනම් උන්වහන්සේ වුණත් බොහොම කල්පනාවෙන් ජීවත් වුණේ නැත්තම් මේ ගමන සම්පූර්ණයෙන් වර්ධිනවා. ඒ නිසා දැන් ඔය අවබෝධයෙන් ඔයත්තන්ට ජීවත් වෙන්න බැරි කමක් නැහැ. ගයක් පරිහරණය කරනකොට අනේ ඉතින් මම ඉන්න කන්නේ එච්චරයි. අපේ අයට වරදින්නේ මොකද? මේක යහා ලෝකයට ගෙනියන්නයි කල්පනාව. අන්න එතනයි වරදින්නේ. එහෙම නැත්තම් බොහෝම කල්පනාවෙන් දරුවෝ හැමදේම පරිහරණය කරගෙන අවබෝධයෙන් ජීවත් වෙනවා කියලා කියන්නේ අන්න ඒකට. එතකොට දැන් පින්නතුනේ අපි මේ ආයතන පිළිබඳවනේ කතා කළේ. ඒතන ආදිත්ත පරියාය සූත්‍රයෙන් ඔය ඇස පිළිබඳව විතරක් නෙවෙයි කනෙන්, නාසයෙන්, දිවෙන් ඔය හැම ඉන්ද්‍රියකින්ම රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, අරමුණු කියන මේවා අරගෙන මේවා සම්බන්ධව ආස්වාද ජනකව ඉන්න වෙලාවක මරණය සිද්ධ වුණොත්, ඒ කියන්නේ ලෝභයෙන් ඉන්න වෙලාවක, ද්වේෂයෙන් ඉන්න වෙලාවක මරණය සිද්ධ වුණොත් කෙලින්ම නිරේ යනවාමයි. අපි ධර්මයේ කියන්නේ එපා නේද? ඉතින් එහෙමනම් අපි තේරුම් ගන්න ඕනේ අපේ මරණය කොයි වෙලාවෙ සිද්ධ වෙයිද දන්නේ. එහෙනම් දැම්ම ඉඳලා අපි මේවා අපි පුරු කරන්න ඕන. ඒවා ඒ ලැබෙන දේවල් ඒ මොහොතට පරිහරණය කළා. ඒවා තුළ මනෝලෝකවල ඉන්න ගියොත් පින්නතුනේ ඒකාන්තයෙන්ම දුගතියට වැටෙන්න පුළුවන්. ඉතින් මේ දේ අපි තවත් පැහැදිලි කරොත් අර බුදුරජාණන් වහන්සේ පස් ටිකක් අරගෙන උන්වහන්සේ මෙහෙම අල්ලට ගත්තා නම් ප්‍රශ්නයක් නැහැ. ටිකක් හරි අපිට ටිකක් හිතා ගන්න පුළුවන්. පස් තහුරක් අල්ලට ගත්තයි කියලා, අතට ගත්තයි කියලා. නමුත් තථාගතයන් වහන්සේ පස් ටික ගත්තේ මේ නිය පිටට. ඒක කොච්චර හිතන්න බලන්න සාමාන්‍ය මේ නියපොත්තෝඩ පස් ටිකක් රැඳෙනවා කියලා කියන්නේ ඒක බොහොම ස්වල්පයක්. තථාගතයන් වහන්සේ වදාළේ මහණෙනි සුගතිගාමි වෙන අය මෙන්න මේ වගේ ප්‍රමාණයක්. දුගතිගාමි වෙන අය මේ මහා පොළව මේ පස් සහ සමානයි. ඒ අනුව කල්පනා කරලා බලනකොට පින්නතුනේ දැන් අපි බොහොම වාසනාවන්තයි. දැන් ලෝකේ බිලියන 8ක් ජීවත් වෙනවා නම් සාමාන්‍ය පින්නතුනේ බිලියන ගණනාවක් ජනතාව ජීවත් වෙනවා. ඒකෙන් කොච්චරම් පොඩ්ඩද මං හිතන්නේ තාම සුළු කොටසක් 100ට 8ක් විතර ප්‍රමාණයක් තමයි බෞද්ධ හැටියට ඉන්නේ. ඒකෙදි පින්නතුනේ ධර්මයේ තුලම හැසිරෙන අය කොච්චර අඩුද? ඊළඟට සත්ත්ව ලෝකයේ ගත්තාම දැන් අපි සාමාන්‍ය දැන් මහා පොළොවයි නියපිටට ගත්ත පස් ටිකයි සංසන්දනය කරනකොට දැන් කෙනෙකුට මහා විශාල බයක් ඇති වෙන්න පුළුවන්. නමුත් මේ සත්ත්ව විශේෂකේ එක හරිය අචින්තයයි. දැන් කොච්චර සත්තු ඉන්නවද නේද? මහා මොහොතේ මහා හිතා ගන්න බැරි තරම් පුදුම තරම් සත්වයෝ ඉන්නවා. ඒ අනුව කල්පනා කරලා බලනකොට අපි පෙරිලා ආපු රත්තරන් ටිකක් වගේ පිරිසක්. එහෙමනම් අපිට මේ අවස්ථාව හදාගන්න බැරි කමක් නැහැ. මොකද අවශ්‍ය කරන හැම දෙයක්ම අපට ලැබිලා තියෙනවා. බුද්ධ ශාසනය ලැබුණා. දුර්ලභ මනුෂ්‍ය ජීවිතය ලැබුණා. ශන සම්පත්තිය ලැබුණා. සද්ධර්මය ලැබුණා. කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබුණා. තවත් මොනවද? ඉතින් එහෙමනම් දැන් තියෙන්නේ වීරියෙන්
මේ ධර්ම ඉස්සරහට යන්නේක. එතකොට දැන් අපි මේ සූත්‍ර දේශනාවට එමු. එහෙමනම් දැන් පින්නතුලට තේරෙනවා මේ ආයතන 6 ගැන දැන ගැනීම අපට විශාල දෙයක්. අපේ ජීවිතේට විශාල ආලෝකයක්. එතකොට බුදුරජාණන් වහන්සේ මුලින්ම දේශනා කරන ආධ්‍යාත්මික ආයතන 6ක්. ඒ 6 තමයි දැන් මේ මාතෘකා පාඨයෙන් කියුනේ චක්කු සෝත ගහන ජීවා කාය මන. ඒ කියන්නේ ඇස කන නාසය දිව ශරීරය මනස. නැත්නම් දිව කය මනස. ඒකට කියන ආධ්‍යාත්මික ආයතන 6. ඒක අවබෝධ කරගන්න ඕන. ඊළඟට පින්නතුනි බාහිර ආයතන 6ක් තියෙනවා. ඒ මොනවද? ඒවට ගෝචර වන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, අරමුණු. ඒ බාහිර ආයතන 6 අවබෝධ කරගන්න ඕන. දැන් විපස්සනාවේදී ওই ටිකම තමයි අවශ්‍ය වෙන්නේ. ඊළඟට පින්නතුනි දැන් මේ දෙන්නා එකතු කරන පාලම. ඒ තමයි විඥාන. දැන් ඇහැ තිබ්බට රූප තිබ්බට එකතු වෙන්න බෑනේ. එකතු කරන්නේ මොකෙන්ද? විඥාණයෙන්, සිතින්. ඒකට අපි කියනවා චක්කු විඥාන, සෝත විඥාන, ගාහන විඥාන, જીවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන. එතකොට මේ විඥාන හයත් අපි තේරුම් ගන්න ඕන. ඊළඟට පින්නතුනේ ස්පර්ශ හයක් තියෙනවා. ස්පර්ශය කියලා කියන්නේ මේ තුන් දෙනාගේ එකතුවට. ඇහැයි රූපයයි සිතයි එකතු වුණාම තමයි අපිට රූප පේන්නේ. මේ එකතුවට කියන ස්පර්ශය කියලා. කනයි ශබ්දයයි හිතයි එකතු වුණාම මේකට කියන ස්පර්ශය කියලා. එතකොට තමයි අපිට ශබ්ද ඇහෙන්නේ. නාසයයි ගඳ සුවඳයි හිතයි එකතු වුණාට පස්සේ තමයි අපට ආග්‍රහණය කරන්න ලැබෙන්නේ. සුවඳ දැනෙන්නේ. දිවයි රසයයි හිතයි එකතු වුණාම තමයි අපට රස දැනෙන්නේ. කයයි පහසයි හිතයි එකතු වුණාම තමයි අපට පහස දැනෙන්නේ. මේ තුන් දෙනාගෙන් එක්කෙනෙක් හරි අඩු වුණොත් අපට රූප පේනවා. අපට රූප පේන්නේ නැහැ. දැන් පින්නතුලා දැකලා ඇති සමහර අය ඉන්නවා ඇස් දෙක අරගෙන නිදාගෙන ඉන්නවා. දැකලා තියෙනවද? ඇස් ඇරිලා නැති. එහෙම ඉන්නවා සමහරු. එතකොට එයාගේ ඇස් දෙක ඇරිලා තියෙනවා, ඉස්සරහින් රූප තියෙනවා. එයාට රූප පේනවද? ඇයි? හිත තියෙන වෙන තැන. කර බලන්න මේ තුන් දෙනා නැතුව වැඩේ කෙරෙන්නේ නැහැ. ඒකයි මේකට ස්පර්ශය කියලා කියන්නේ. දැන් බලන්න අපිට බලගත් ප්‍රශ්නයක් ඇවිල්ලා අපි කල්පනා කර කර ඉන්නවා. කවුරු හරි කතා කරනවා. බැරෑරුම්ම කල්පනා කර කර ඉන්නකොට කවුරු කතා කරත් ඇහෙන්නේ නේද? ඒ කෙනා ළඟටම ඇවිල්ලා ළඟ හොල්ලලා අහනවා අනේ ඔයා කොයි ලෝකෙද ඉන්නේ කියලා මහව නේද? අර බලන්න හිත වෙන තැනක තිබුණොත් ඇහෙන්නේ නැහැ. එහෙනම් මේ තුන් දෙනා එකතු වෙන්නම ඕන. ඒක තමයි ස්පර්ශය. එහෙනම් ඒ ස්පර්ශය අපි තේරුම් ගන්න ඕනේ. ඇහි ස්පර්ශය, කනේ ස්පර්ශය, නාසයේ ස්පර්ශය, දිවේ ස්පර්ශය, කයේ ස්පර්ශය, සිතේ ස්පර්ශය. ඊළඟට පින්නතුනි වේදනා හය අපි තේරුම් ගන්න ඕන. වේදනා හය කියලා කියන්නේ මොකද්ද? ස්පර්ශය නිසා පින්නතුනි වේදනාවක් අපි විඳිනවා. වේදනාවකින් තොරව එක තප්පරයක්වත් ගත වෙන්නේ නැහැ. හැම මොහොතකම මොනවා හරි වේදනාවක් විඳිනවා. ඒක තමයි ස්වභාවය. එතකොට දැන් බලන්න අපි ඇහෙන් රූපයක් දැක්කහම ඒ රූපයට අපි කැමති නම් සැප වේදනාව. අකමැති නම් දුක් වේදනාව. කැමතිත් නැත්නම් අකමැතිත් නැත්නම් මධ්‍යස්ථේවත් දකින්නවනේ. එහෙනම් මධ්‍යස්ථ වේදනාව. ඔය විදිහට ශබ්දයක් ඇහුවත් ආග්‍රහණයක් වින්දත් රස වින්දත් පහස වින්දත් අරමුණු ගත්තත් ඔය වේදනා තුන විඳිනවාමයි. හැබැයි තුන එකපාර විඳිනවද? නෑ. එක මොහොතට විතරයි. දැන් මේක පින්නතුනේ හරීම වේගවත්. කිසිම දවසක ඇහෙන් රූපයක් දකිමින් සැප වේදනාවක් විඳිමින්ම කනෙන් සැප වේදනාවක් විඳින්න බෑ. දැන් අපි හිතමු අපි රූප වාහිනිය නරඹනවා. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් ඔන්න දැන් රූප පේනවා. අපි කැමති කෙනෙක්ගේ රූපයක් යනවා. ඔන්න ඇහැ පිනවනවා. එයා කතා කරනවා. පින්නතුනේ අර දැකපු රූපේ දැකලා ඒක අවසන් වෙලා තමයි ඊළඟ හිත පහළ වෙන්නේ. ඊළඟට යාගේ ශබ්දය හෙන්නේ අපිට ඒ නිසා ඇති වෙන්නේ
ඒ වෙනත් සිතක්. මේක ඒ තරම්ම වේගවත්. දැන් අපි හිතමු අපි දැන් වාඩි වෙලා ඒ විදිහ රූප වාහනේ නරඹනකොට දැන් ඇහැ පිනවනවා, කනත් පිනවනවා. ඒ අතරතුර අපි මොන හරි කකා අපි හිතමුකෝ. එතකොට දිවත් පිනවනවා. ඊළඟට අපි ඉඳගෙන ඉන්න පුටුව නිසා ලොකු පහසක් දැනෙනවා. ඒකත් විඳිනවා. ඒ අනුව බලනකොට පින්නතුනේ එකම මොහොතේ මේවා විඳිනවා වගේ තමයි අපිට තේරෙන්නේ. හැබැයි එකම මොහොතේ මේවා විඳින්නේ නැහැ. එතකොට මෙන්න මේ කියන වේදනා හය අපි තේරුම් ගන්නට ඕන. ඊළඟට පින්නතුනේ ඒ කියන්නේ ඇහි වේදනාව, ওই විදිහටම කයේ වේදනාව, නාසයේ වේදනාව, දිවේ වේදනාව, කයේ වේදනාව. දැන් අපි කියන්නේ චක්කු සම්පස්සජා වේදනා. අන්න. ඒ විදිහට වේදනා හය තේරුම් ගන්නට ඕන. ඒ වේදනා නිසා තණ්හා හයකුත් හට ගන්නවා. ඒවට අපි කියන රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා. එතකොට මෙන්න මේ හයේ ගොඩවල් හය හොඳට තේරුම් ගත්තොත් පින්නතුනි අපිට ඇත්තටම කුසල් මවන්න පුළුවන්. අපි හැමදාම කියන වචනයක් ඔය. ඔය ටික හොඳට තේරුම් ගත්තොත් අපි යන ගමන අපි මේ මොනවද කරන්නේ හැම දෙයක්ම අපිට තේරුම් ගන්න පුළුවන්. හැබැයි මේ හැම දෙයක්ම කරන්න සිහිය තියෙන්න ඕන. සිහිය නැත්තම් අපිට මේව මොකෝ තේරුම් ගන්න පුළුවන්කම නැහැ. එතකොට දැන් බලන්න අපි දැන් ඇහැ පිළිබඳව මොකද මේ හයම කතා කරන්න කාල වේලාවක් නැහැනේ. අපි ඇහැ ගත්තොත් අපි දැන් මේ ඇහෙන් රූප දකිනවා. අපි මේ ඇහෙන් රූප දකින්නේ ඉබේ නෙවෙයි. දැන් මේ පින්නතුල්ලා මෙතෙන්ට ඇවිල්ලා දැන් මේ ජීවිත කාලේ එක එක රූප දකිනවා. මේ කිසිම රූපයක් පින්නතුනේ ඉබේ දකින්නව නෙවෙයි. දැන් මේ තථාගත ධර්මයට කියන්නේ පටිච්ච සමුප්පාදය කියලා නේද? කියන්නේ හේතුඵල න්‍යාය. හේතුවක් නැතුව කිසිම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. මේ උඩින් පහත් වෙනේවා මේ ධර්මයේ තුල නැහැ. එහෙමනම් අපි මේ ඇහෙන් ලස්සන රූපයක් දකින්නේ සංසාරේ කරගත්ත කුසල කර්මයක විපාකයක් හැටියට. ඒකනේ සැප විඳිනවා කියන්නේ. දැන් සැප විඳින්න නිකම් බෑනේ. ඒකට කුසල් කරලා තියෙන්න ඕන. එහෙමනම් දැන් අපි ඇහෙන් ලස්සන රූපයක් දකින්නේ සංසාරේ කරගත්ත කුසල විපාකයක් නිසා. ඊළඟට ඒ රූපේ දැක්කහම අපිට මොකක්ද ඇති වෙන්නේ? ආසාවක් ඇති වෙනවා. ලෝභයක් ඇති වෙනව නේද? ඒ ලෝභයක් ඇති වුනහම අපිට ඇති වෙන්නේ කුසලයක්ද අකුසලයක්ද? අකුසලයක්. එතකොට බලන්නකො මේ සසර හරි පුදුම එකක් නේ. අපි සංසාරේ කුසල් කරලා මේ ජීවිතේ ලස්සන රූපයක් දැක්කහම ඒක දිහා බලලා අපි ලෝභය ඇති කර ගන්නකොට එතන ඇති වෙන්නේ අකුසලයක්. ඊළඟට අපි හිතමු අපි සංසාරේ අකුසල් කරලා අකුසලයක් නිසා අපි අකමැති රූපයක් දකිනවා. ඒ අකමැති රූපයක් දකිනකොට අපිට ඇති වෙන්නේ කුසලයක්ද අකුසලයක්ද? ඒ ඇති වෙන්නේ අකුසලයක්. එයි දැන් අපි අකමැති රූපයක් දැක්කම අපිට තරහ ඇති වෙනවනේ. එතකොට බලන්න සංසාරේ කුසල් කරලා ලස්සන රූපයක් දැක්කත් අපට අකුසල්. සංසාරේ අකුසල් කරලා අපි අකමැති රූපයක් දැක්කත් අපට අකුසල්. ඉතින් සාමාන්‍ය බැලුමට හරි අසාධාරණ වගේ තේරෙනවද? ඒක තමයි සසර. එහෙමනම් පින්නතුනි ධර්මයේ දන්නවා නම් ඔය මොන රූපයක් දැක්කත් අපිට කුසලයට හරවන්න පුළුවන්. දැන් අපි හිතමු ලස්සන රූපයක් දකිනවා. එක පාරම ඇදිලා යනවා. ඇදිලා ගියාට දැන් අපි හිතමු දැන් මෙතන මේ ලස්සන මල් කලඹක් තියෙනවා. දැන් මේ මල් වලට කැමති අය කියලා තින්නේ ඇදිලා යනවනේ. ඉතින් ඇදිලා යනකොට නමුත් ඒ වෙලේම හිතන්න පුළුවන් අනේ ඉතින් ඔය පර වෙලා යනවනේ. අනිත්‍යයිනේ කියලා හිතන්න පුළුවන් නම් කුසල්නේ. ඉතින් බලන්න අර කුසලයට හරවන්න පුළුවන් මේ සිහිය සහ යෝනිසෝ මනසිකාරය තියෙනවා නම්. ඕනම දෙයක් අපි හිතමු ලස්සන පුජ්‍යලයකට ඇදිලා ගියා කියලා. අනේ ඉතින් ওই දෙතිස් කුණපයක් නේ.
කියලා අපිට හිතා ගන්න පුළුවන් නම් පටික්කුල වශයෙන් දකින්න පුළුවන් නම් කුසල්. ඒ විදිහට පින්නතුනේ මේ හිත හදන්න පුළුවන්. මොකද මේ හිත කියන එක අපේ මේ විඥානේ හරි පිරිසුදු එකක්. මේක පින්නතුනේ නරක් වෙලා තියෙන මේ බාහිරින් ආපු කෙලෙස් නිසා. කෙලෙස් කියන දේවල් අපිට අයිති නෑ. ඕනම කෙලෙසයක් කපන්න පුළුවන්. අන්න ඒක හොඳට මතක තියාගන්න. දැන් අපේ සිත්වල නොඑක් විදිහේ කෙලෙස් වලින් පිරීලා ඇති. නමුත් පින්නතුනි ඕනම කෙලෙසයක් කපන්න පුළුවන් අපට. ඉතින් කෙලෙස් කපන්න බැරි නම් අපි නිවන් දකින්නේ නැහැ. මොකද බාහිරින් ආපු දේවල් අපට එලවන්න පුළුවන්. එතකොට බලන්න දැන් අපි ලස්සන රූපයක් දැකලා ඒ විදිහට ලෝභ හිතක් ඇති වුණත් අපි ධර්මයේ දන්නවනම් ඒ කුසලයට හරවන්න පුළුවන් ඕනම දෙයක්. ඊළඟට අපි අකමැති රූපයක් දැකලා එකපාරම දේශයක් ඇති වෙනවා. අපි හිතමු අපි අකමැති දේවල් ගොඩක් තියෙනව නේද? දැන් පාරේ අයිනේ යනකොට මොන හරි දෙයක් කුණු වෙලා තියෙනවා. අකමැති දෙයක්. ඊළඟට අපි හිතමු පොදු වැසිකිළියකට යනකොට වැසිකිළිය හරිම අපිරිසුදුයි. ඒ වගේ වෙලාවට අපිට කේන්ති යනවා නේද? පිළිකුලක් ඇති වෙනවා. ඉතින් මම ওই අවස්ථා දෙක තුනක් කිව්වේ. එතකොට බලන්න මේ වගේ අපවිත්‍ර දෙයක් දැක්කහම අපේ හිත අර ගැටෙන අරමුණත් එක්ක අපිට කේන්ති යනවා. දැන් ඒ වෙලාවෙම අපිට හිතා ගන්න පුළුවන් නම් මේ අපවිත්‍ර දෙයක් දැක්කහම අනේ ඉතින් මගේ කය ඇතුලේ තෝවනේ තියෙන්නේ කියලා හිතුවා නම් කුසල්. ඒකයි මම කිව්වේ මේ ටික තේරුම් ගත්තා නම් මේ කාටවත් පේන්නේ නැහැ. මේ බණ අහනවා ඉඳගෙන බණ අහනවා පේන්නෙත් නැහැ. පන්සල් යනවා පේන්නෙත් නැහැ. මල් පූජා කරනවා පේන්නෙත් නැහැ. සිල් ඇඳුම් ඇඳගෙන ඉන්නවා පේන්නෙත් නැහැ. හැබැයි කුසල් සිතින් එයා ඉන්නේ. ඒ නිසා මේ ටික අපි හොඳට තේරුම් අරගෙන මේක අපේ ජීවිතයට ගලප ගන්න ඕනේ. ඒ සඳහා පින්නතුනේ නිකම්ම බෑ. හොඳට සීලවන්ත වෙන්න ඕනේ. සීලවන්තකම හදාගත්තට පස්සේ තමයි අනිත් හැම එකක්ම. මොකද සීලය තුළ තමයි සමාධිය පිහිටන්නේ. සමාධියක් නැත්තම් අපිට මේවා මේ විදිහට දකින්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අර පියවරෙන් පියවර දියුණු කරගෙන ගියොත් අපිට ලොකු ප්‍රතිඵලයක් ළඟා කරගන්න පුළුවන්. එතකොට බලන්න මේ ආයතන 6 පිළිබඳව සිහියෙන් ඉන්නවා නම් අපිට කෙලෙස් ගලවලා දාන්න පුළුවන්. දැන් බලන්න අපේ මේ ඇතුළට කෙලෙස් එන්නේ කොහෙන්ද? දැන් මේ අනුව කල්පනා කරලා බලනකොට කෙලෙස් කොහෙන්ද එන්නේ? මේ ආයතන හරහා. අර නාදිවාසේති කියලා පිනතුල අහලා ඇති. නාදිවාසේති කියන්නේ කෙලෙස් ගන්න ඇතුළට. කෙලෙස් ගන්න නැතුව ඉන්න නම් දැන් එන්නේ ඇස කන නාසය දිව ශරීරය මනස හරහා නම් නාදිවාසේති ගන්නෙ නෑ කෙලෙස්. ඉතින් කෙලෙස් ගන්න නැතුව ඉන්න නම් සිහිය කියන එක හොඳට දිනු වෙලා තියෙන්න බෑ නේද? ඉන්ද්‍රිය සංවරය තියෙන්න ඕන. එතකොට බලන්න කෙලෙස් ගන්න නැත්තම් ඇතුළට සිහිය කියන එක උඩරිම තියෙන්න ඕන. කියන්නේ ඇස කන නාසය දිව ශරීරය මනස කියන මේ ඉන්ද්‍රියන් පාලනය කරගන්න සිහිය කියන එක අර දොරටු පාලකුවේ 6 දෙනෙක් දාලා ඉන්නවා වගේ බොහොම සිහියෙන් ඉන්න ඕන. ඒකට තමයි අප්‍රමාදය කියන්නේ. අපමාදු අමත පදං කියලා කියන්නේ. ඇත්තටම ඔය සිහියෙන් ඉන්න කෙනා අප්‍රමාදි පුජ්‍යලෙක්. හැබැයි ඔක ලිහිති වැඩක් නෙවෙයි. පුංචි ප්‍රමාදයක් වැටිච්ච ගමන් කෙලෙස් ඇතුළට එනවා. ඉතින් එහෙමනම් ඒ ආවත් පින්නතුනේ මේ සිහිය තියෙනවා නම් අපිට වහාම අයින් කරන්න පුළුවන්. ඒකට අපි කියනවා පජහති කියලා. පජහති කියලා කියන්නේ දැන් කෙලෙස් ඇතුළට ආවට පස්සේ මොකද කරන්නේ? වහාම අයින් කරන්න ඕන. දැන් අපේ ගොඩාක් තියෙන දුර්වලතාවයක් තමයි කෙලෙස් ඇතුළට ආවට පස්සේ ඒවට පල් වෙන්න දෙනවා. එහෙම නෙවෙයි කෙලෙස් ඇතුළට ආවට පස්සේ වහාම අයින් කරන්න ඕන. ඒකට තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ පජහති. දැන් නාදිවාසේති කියන්නේ පුළුවන් තරම් සිහියෙන් අල්ලගෙන ඉන්නවා. හැබැයි අල්ලගෙන හිටියත් මාර්ගඵල ලැබලා නැහෙනේ. ඉතින් කෙලෙස් ඇතුළට එන්න පුළුවන් මේ. මොකද මේ කෙලෙස් කියන ඒවා පින්නතුනේ හරීම වේගවත්. දැන් මෙතන ඉන්න කාටවත් මේ කෙලෙස් හිතක්
කියන එක අපිට කවුරුත් ඉගෙනනවාද? ඒ කියන්නේ දැන් ලෝභ කරන්න, ද්වේෂ කරන්න, ඊර්ෂ්‍යා කරන්න, වෛර කරන්න මේවා අපට උගන්වලා තියෙනවද? අපේ අම්මා තාත්තා කිව්වද පුතේ මෙන්න මේ විදිහට වෛර කරපන් කියලා? නෑනේ නේද? මේ විදිහට ඊර්ෂ්‍යා කරන්න කියලා දැන් දරුවන්ට කියලා දෙන්න ඕනද? පුංචි දරුවන්ට. ඔයා ඊර්ෂ්‍යා කළා වැරදි. හෙට ඉඳලා අම්මා ඊර්ෂ්‍යා කරන විදිහට. එහෙම කියලා තියනවද? එහෙම කියන්න දෙයක් නෑ. ළමයි හොඳට දන්නවා ඊර්ෂ්‍යා කරන්න. ඒ මොකද සසර පුරුදු කරලා තියෙන්නේ අපි කෙලෙස් පැත්ත. පංචකාමයට එක්ක ඉඳලා ඇවිල්ලා ඒවන් නිකම්ම ආයාසයෙන්ම වැඩ කරනවා. හැබැයි ළමයින්ට දන් දෙන්න කොච්චර උගන්වන්න ඕනද? වඳින්න කොච්චර උගන්වන්න ඕනද? බුදුන් වඳින්න කියලා ඇන කියන්න එපේ නේ. අනිත් වැඩ ඔක්කොම කරගන්නවා. ඒ මොකද පින්නතුනේ හොඳ පැත්ත සුචරිතය කියන එක අමාරුයි. ඒක තමයි ස්වභාවය. ඉතින් මේ ප්‍රතිපත්ති පුරනවා කියන එක හරියට මහානදම් පුරනවා කියන එක ලේසි වැඩක් නෙවෙයි. බොහොම කල්පනාවෙන් බොහොම සිහියෙන් ඉස්සරහට යන්න ඕන. හැබැයි එක මොහොතින් කඩා ගන්න පුළුවන්. දැන් අපි මේ මහානකම් බලන්න. දැන් මේ මහානකම රැකගෙන යන්න අමාරුයි. මේක කඩා ගන්න එක තප්පරෙන් බැයිද? පුළුවන්. ඒ වගේ තමයි ඔය අත්ංග ජීවිතය. ಗುಣධර්ම කියන ඒවා ඉබේ වැඩෙන්නේ නැහැ. ඒකට ලොකු උත්සාහයක් අවශ්‍ය කරනවා. එහෙමනම් දැන් බලන්න පජහති. පජහති කියලා කිව්වේ කෙලෙස් ඇතුළට ආවනම් වහාම අයින් කරන්න ඕන. වහාම අයින් කරේ නැත්නම් ලොකු ප්‍රශ්නයක්. හරියට අර දැන් අපේ කකුලේ කට්ටක් කෙනුනොත් අපි ඒ කට්ට ඉක්මනට අයින් කරගන්න බලනව නේද? දැන් කවුරු හරි ඉන්නවා නම් කෑ ගහලා කියනවා මගේ කකුලේ කටුවක් කෙනුනා අරන් දාන්න කියලා. කවුරුත් නැත්නම් තනු කකුලෙන් හරි හිටගෙන ඒ කටුව ගන්න බලන්නේ. මොකද අපි දන්නවා කටුව ඇතුළේ තිබ්බොත් ගැටලුවක්. අන්න ඒ වගේ තමයි කෙලෙස් ඇතුළට ගියාම වහාම අයින් කරන්න දැනගන්න ඕන. මොකද ඇතුළේ තිබුණොත් ඒක ලියරලා යනවා. ඒක තමයි ස්වභාවය. දැන් සමහරව හිතනවානේ මොනවා හරි කෙලෙසයක් කෙනුන ඉතින් අපි ඉතින් පුතත්ජනනේ අපි ගිහියෝනි. ඉතින් එහෙමත් පුළුවන්ද? හරි වැඩක් නේ කියලා තමන් මේක සාධාරණීකරනවා. එතකොට වෙන්නේ මේ කෙලෙස් වැඩි වෙලා යනවා. එහෙමනම් දැන් බලන්න මේ ආයතන පිළිබඳව බොහොම සිහියෙන් ඉන්නකොට ඇතුළට නොගෙන ඉන්නත් පුළුවන්. හැබැයි බැරි වෙලා හරි ඇතුළට ආවොත් ඒක අයින් කරන්නත් පුළුවන්. වහාම අයින් කරනවා. අයින් කරනවා කියන්නේ මේ අතින් අරන් දානවා වගේ එකක් නෙවෙයිනේ. ඒකට කරන්න තියෙන්නේ අපි හිතමු රාගයක් ආවා. දැන් රාගය හඳුන ගන්න ඕන. ඒකෙන් දැන් මේ සිහියෙන් කරන්නෙම පින්නතුනේ දැන් මේ රාගෙ ඉන්න එපා කියලා මේ යාඥා කිරීමක් නෙවෙයි. ආවට පස්සේ හඳුන ගන්නවා ආවේ රාගයක්. හඳුනගත්තේ නැත්නම් අයින් කරගන්න බෑ. අන්න ඒකට අවශ්‍ය කරන බෙහෙත දෙනවා. රාගයක් කෙනෙකුට දෙන්න ඕන බෙහෙත මොකද්ද? අසුබය. ඊළඟට අපි හඳුනගත්තා වුණා දැන් ආවේ ද්වේෂයක්. ඒකට අවශ්‍ය බෙහෙත මොකද්ද? මෛත්‍රිය. හිත හොඳටම විශ්සිත වෙනවා. ඒක අපි හඳුන ගන්නවා දැන් මගේ හිත හරි කලබලයි. මේකට දෙන්න තියෙන බෙහෙත මොකද්ද? ආනාපාන සතිය. අර බලන්න. එතකොට දැන් මේක අපි හඳුනගත්තොත් තමයි අපිට ඒකෙන් ගැලවෙන්න පුළුවන්. ඉතින් එහෙමනම් දැන් බලන්න පජහති කෙලෙස් ඇතුළට ආවත් අයින් කරන්න පුළුවන් මේ සිහිය තියෙනවා නම්. ඒතර මේවා ඔක්කොම එන්නේ ආයතන හරහාමයි වෙන කොහෙන්වත් එන්නේ නැහැ. ඊළඟට පින්නතුනි විනෝදේති. තව පදයක් තියෙනවා. විනෝදේති කියන්නේ කෙලෙස් අයින් කරනකොට චුට්ටක්වත් ඉතුරු නොකර අයින් කරන්න ඕන. දැන් මේක වරදවා තේරුම් ගන්න එපා. අපිට මේ තියෙන ආශාවන් එහෙම චුට්ටක්වත් නැති වෙන්න අයින් කරනවා කියලා කියන්නේ තියක නිවන් දකින්න එපා. නමුත් මෙතන කියන්නේ අපිට දැන් තරහක් ඇති වෙනවා. තරහක් ආවට පස්සේ දැන් අපි මූණිච්චාවට hina වෙලා ඒ තරහකාරයත් එක්ක ඉන්නවා. නමුත් ඇතුලේ පුපුරනවා. එහෙම තියෙනව නේද? ඉතින් ඒක වැඩක් නැහැ. මොකද ඒක අවස්ථාව ආපු ගමන් ඒක නැගලා එනවා. එහෙමනම් අපි මෛත්‍රී වඩලා ඒ පුජ්‍යලයා කෙරෙහි තියෙන ද්වේෂය, තරහව, වෛරය සහ මුලින්ම නැති කරගන්න ඕන. ඉතින් ඒකෙන් කියන්නේ මේ ද්වේෂය සහ මුලින්ම නැති කරනවා කියන එක නෙවෙයි. ආපහු ගැටෙන අරමුණක් හම්බුනහම ද්වේෂය ඇති වෙන්න පුළුවන්. නමුත් අර පුජ්‍යලයා කෙරෙහි තියෙන ද්වේෂය අපි අයින් කරගන්න ඕන. ඒක තමයි
විනෝදේති කියලා කියන්නේ. ඊළඟට බලන්න පින්නතුනේ මේ අවස්ථා කොච්චර තියෙනවද මේ කෙලෙස් ඒ තරම් ඇතුළට එන හින්දානේ මේ අවස්ථා දීලා තියෙන්නේ. නැත්තම් බුදුරජාණන් වහන්සේට තිබුණානේ නාදි වාසයේදී කෙලෙස් ගන්න එපා ඇතුළට. කියලා උන්වහන්සේ නැවැත්තුවේ නෑ. උන්වහන්සේ දන්නවා එහෙම කිව්වට මේකට එනවා. ඒ නිසා තමයි පජහති. ඒ ආවත් කමන්නේ ඉක්මනට අයින් කළා දාන්න. හැබැයි අයින් කරනකොට ටික ටික අයින් කරන්න එපා. ඒ සම්බන්ධව සියලු දේවල් අයින් කරන්න උත්සාහවන්ත වෙන්න. ඊළඟට තව පදයක් තියෙනවා බ්‍යන්ති කරෝති. බ්‍යන්ති කරෝති කියලා කියන්නේ කෙලෙස් එන පාරට ගහන්න ඕන. කෙලෙස් එන පාරට ගැහුවේ නැත්නම් අපිට ගැලවිල්ලකුත් ඒත් නැහැ. ඒ කියන්නේ දැන් ඔන්න දැන් සමහරු කලකිරෙනවා. මම ඒක හොඳට දන්නවා ඒ භාවනා කරන අය. ධර්මයේ නියලෙන අයෝ මේක වැඩක් නෑ, මේක ලේසි වැඩක් නෙමෙයි, මේක බල්ලගේ නගුට වගේ. ඔච්චර කෙලින් කරත් කෙලින් වෙන්නේ නෑ. කියන්නේ හිත ආපහු අර කෙලෙස් පැත්තට යනවා. ඉතින් බලන්න බුදුරජාණන් වහන්සේ ඒක දැනගෙන උන්වහන්සේ වදාරනවා බ්‍යන්ති කරෝති. එහෙම කෙලෙස් එන පාරට ගහන්න. උදාහරණයක් හැටියට මම මේක කියලා තියෙනවා. දැන් අපේ ගෙදරකට එනවා හිඟන්නේ. හිඟන්නෙක් ආවම අපි ඉතින් එයාට සලකනවා. ඉතින් කෑම බීම දෙනවා, මෙන්න මුදල් දෙනවා, ඇඳුම් පැනදුම් දෙනවා. දැන් කාලයක් මෙයා මේකට හුරු වෙනවා. දිනපතාම මේ ආචකය ගෙදරට එනවා. අපිත් දැන් අපිටත් මේක හොඳ අවස්ථාවක් හැටියට සලකලා අපිත් දන් දෙනවා. දවසක් කොහෙර යනකොට අපිට හම්බ වෙනවා මේ මිනිස්සු හොඳට මත් වතුර බීලා වෙරි වෙලා පාරේ ඉන්නවා. අපි කලකිරෙනවා. අපි සල්ලි දෙන්නේ මේවටද කියලා කලකිරිලා මේ මිනිස්සයාට මුකුත් දෙන්නේ නැහැ. මේ මිනිස්සයා ගෙදරට ඇවිල්ලා බලනවා. එදා හම්බෙන්නේ මෙයාටත් හිතා ගන්න බෑ. මොකක් හරි ප්‍රශ්නයක් ඇති කියලා දෙවෙනි දවසෙත් එනවා. එදා දෙන්නෙත් නැහැ. මෙයාට හිතා ගන්න බෑ. ඊළඟ දවසෙත් එනවා. එදා හම්බෙන්නෙත් නැහැ. ඕන දෙයක් වෙන්න කියලා තවත් දවසක එනවා. ඒ දෙන්නෙත් නැහැ. එතකොට හිගන්නට එපා වෙන්නේ නැද්ද? එපා වෙනවා. මේ වැඩක් නැහැ. මෙතෙන්ට ඇවිල්ලා දෙන්න. අන්න ඒ වගේ තමයි කෙලෙස් වලට කරන්න ඕන. කෙලෙස් එන පාරට ගහන්න ඕන. එතකොට ඉතින් කෙලෙස් වලට උනත් එපා වෙනවා. නේද? අපි බාරගත්තොත් නේ ඔක ඉතින් එන්නේ. අන්න බලන්න බුදුරජාණන් වහන්සේ වදාහන බ්‍යන්ති කරෝති කියන්නේ අන්න ඒකට. ඊළඟට ඔය විදිහට කරොත් අනභවං ගමේති ආය හට ගන්න නැති විදිහටම කෙලෙස් යටපත් කරලා දාන්න පුළුවන්. එතකොට බලන්න මේ හැම දෙයක්ම පින්නතුනි අපට කරන්න පුළුවන් මේ ආයතන 6 හොඳට තේරුම් ගත්තොත් විතරයි. ඒ නිසා අපේ ජීවත් වීම කියලා කියන්නේ මේ ආයතන 6ට එහා වෙන මුකුත්ම නැහැ. අපි සැප විඳිනවා දුක් විඳිනවා කියලා කියන්නේ මේ ආයතන හරහා වෙන ක්‍රියාදාමයකට තමයි අපි සැප විඳිනවා දුක් විඳිනවා කියලා කියන්නේ. එහෙමනම් බලන්න මේ ආයතන හරහා දකින දේවල් අහන දේවල් මේවා පින්නතුනි කුසල් බවට කොච්චර හරවන්න පුළුවන්ද? අපි මේක දැනගෙන හිටියානම්. ඉතින් මේවා සංවර කර ගැනීම තුළින් අපිට කොච්චර සැනසෙල්ලක් ලැබෙනවද? දැන් අපි මේ සිල් සමාදන් වෙනවා. දැන් පින්නතුල මම මේ අත්ංග සිල් සමාදන් කෙරෙව්වා. ඉතින් දැන් මේ ශික්ෂාපද 5 කියන එක මේ ගිහියන්ට ලොකු දෙයක් ඇත්තටම. හැබැයි එතනින් සෑහීමකටපත් උනා කියලා පින්නතුනේ පරිපූර්ණ සීලයක් වෙන්නේ නැහැ. සමාධියක් පිණිස උපකාර වන සීලයක් නෙවෙයි පංචශීලය. පංචශීලය නැතුව ඒක කරන්න බෑ. හැබැයි ඒ සීලය ආරක්ෂා කරගනිමින් මෙන්න මේ කියන ඉන්ද්‍රිය සංවරයට අපි එන්න ඕන. ඉන්ද්‍රිය සංවරයට ආවේ නැත්නම් කවදාකවත් ඒක සීල විසුද්ධියක් බවට පත් වෙන්නේ නැහැ. පරිපූර්ණ සීලවන්තකමක් එතනින් ගොඩනගින්නේ නැහැ. දැන් බලන්න අපි මේ ශික්ෂාපද 5 රකින්න. සත්තු මරන්නේ, හොරකම් කරන්නේ, කාමයේ වරද වැතිරෙන්නේ, බොරු කියන්නේ, මත් වතුර බොන්නේ. හැබැයි ওই ටික රකින්න එක මම මේ අව탁සිරු කරනව නෙවෙයි. දැන් ওই ටික ආරක්ෂා කරගනිමින් ඇහෙන් රූප බලබලා කෙලස් ගොඩේ ඉන්නවනම් චා ලස්සනයි කියනේද? ඉන්නවනම් ඇතුළ කුණු වෙලා නැද්ද? කුණු වෙලා තියෙනවා. ඊළඟට කනෙන් ශබ්ද අසා දැන් අර ටික ආරක්ෂා කරනවා. හැබැයි කනෙන් මොනවා හරි අහනවා. අහන්න තියෙන වල්පල් ඔක්කොම අහලා ඇතුළ කුණු කර ගන්නවා. එතකොට එතන පාරිශුද්ධත්වයක් තියෙනවද? නැහැ. එහෙමනම් පරිපූර්ණ සීලය කියලා කියන්නේ ඇත්තටම මේ ඉන්ද්‍රිය සංවර සීලය.
ඉන්ද්‍රිය සංවර සීලය කියන්නේම මේ ආයතන හයේ සංවරකම. ඉතින් එහෙමනම් මේ ඉන්ද්‍රිය සංවර සීලයේ තිබුණොත් තමයි පින්නතුනේ අපි සැබෑම සීලවන්තයන් බවට පත් වෙන්නේ. සැබෑම සීලවන්තකම තිබුණොත් තමයි සතර සතිපට්ඨාන වැඩෙන්නේ. අන්න ඒ දේ හොඳට මතක තියාගන්න. එහෙම නැතුව සීලවන්තකමක්වත් නැතුව අපි දැන් සතිපට්ඨානෙනි වඩන්නේ කියලා කිව්වට වැඩෙන සතිපට්ඨානයක් නැහැ. දැන් බොහෝ දෙනා සද්ධාව නැහැ, වඳින්න දන්නේ නැහැ. මොකුත්ම නැහැ. අපිට දැන් ඕන ප්‍රඥාව ගෝචර බණ කියලා. ඉතින් එහෙම දේවල් අහනවා සතිපට්ඨාන වඩනවා කියන. නමුත් හැසිරීමෙන් ක්‍රියාවලින් පොඩ්ඩක්වත් පේන්නේ සතර සතිපට්ඨාන වඩන පුජ්‍යලෙක් කියලා. එහෙමනම් අපේ මේ ඉන්ද්‍රිය සංවරය ඉතා හොඳට තිබුණොත් තමයි ත්‍රිවිධ සුචරිත සම්පූර්ණ වෙලා සතර සතිපට්ඨාන වැඩෙන තත්වයටපත් වෙන්නේ. සතර සතිපට්ඨාන වැඩුණොත් තමයි බොජ්ජංග වැඩෙන්නේ. බොජ්ජංග වැඩුණොත් තමයි විඥා විමුක්ති කියන ඒ අමා මහ නිවන සාක්ෂාත් කරගන්න ලැබෙන්නේ. එහෙමනම් මේ හැම දෙයක්ම සාර්ථක කරගන්න පින්නතුනේ අංකයකට පින්නතුල භාවනා කරන්න ඕනේ. මොකද අපි මහා කාලයක් ජීවත් වෙන්නේ නැහැ. ඊටාම කෙටි කාලයක් අපි ජීවත් වෙන්නේ. මේ ජීවත් වෙන කෙටි කාලය තුල මේ ලැබිච්ච අවස්ථාවෙන් මේ ධර්ම රසය විඳින්න නම් අනිවාර්යයෙන්ම අපි ටිකක් මේ නීවරණ යටපත් කරගන්න ඕනේ. මේ රාගය, ద్వේෂය, මේ අලස කම්මැලිකම්, හිතේ විසිරිච්ච ස්වභාවය, පසුතැවිල්ල මේවා තියාගෙන අපට ධර්මයේ ඉස්සරහට යන්න බෑ. එහෙනම් මේවා ටිකක් යටපත් කරන්න ඕනේ. මේවා යටපත් කරලා සිහිය දියුණු කරගන්න ඕන. සිහිය දියුණු කරගත්තාම මේ ආයතන 6 පිළිබඳව අවබෝධ කරගත්තාම රූපයක් දකිනකොට පින්නතුනේ සිතත් එයා දැකලා ඉවරයි. ශබ්දයක් අහනකොට ඒක කුසල්ද අකුසල්ද හැම දෙයක්ම එයා තේරුම් අරන් ඉවරයි. එතකොට බලන්නකෝ ඒක මොනතරම් පිළිසරණක්ද කියලා. මොනතරම් ධර්මයෙන් ආරක්ෂාවක් හදාගන්න ඒක උපකාර වෙනවද? ඒ නිසා දැන් අපේ රටේ මේ භාවනා වුණත් හැමදේම වුණත් පින්නතුනේ කියනවනේ නේද? දැන් භාවනාව වුණත් දැන් බුරුම රටේ අපි භාවනා කරලා තියෙනවා. මෙහි වගේ පින්නතුනේ භාවනා දේශන නැහැ. කර්මස්ථානයේ දෙනවා භාවනා කරන්න කියනවා. දැන් අපේ අය බලන්නේ හැමදේම දේශනෙන් ගන්න. භාවනා කරන්නයි අත්දැකීම ගන්න. ඒ අත්දැකීම ගන්න නැතුව දේශනෙන් ඔක්කොම අහනවා. සත්ත්වවිසුද්ධියේ අන්තිම නවමහා විදර්ශනා ඥානත් දන්නවා මිනිස්සු. හැබැයි දේශනාවෙන් අහලා. අත්දැකීමකින් නෙවෙයි. එහෙම නැහැ. කර්මස්ථානෙ දුන්න භාවනා කරන්න කිව්වා. ඒකනේ අපිට අවශ්‍ය. එහෙමනම් කාලේ වැඩි කරගෙන හොඳට භාවනා කරන්න ඕනේ. භාවනා කරනකොට මේ ආයතන 6 හරහා සිදුවෙන ක්‍රියාදාමයන් ඊටාම හොඳට පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්. ඊළඟට අපි මේ ආයතන හරහා අපි කැමති දේවල් දැක්කත් අකමැති දේවල් දැක්කත් ඒ හැම දෙයක්ම කුසල් බවට හරවන්නට පුළුවන්. පරිවර්තනය කරන්නට පුළුවන්. ඉතින් එහෙමනම් පින්වත් හැම දෙනාටම දැන් මේ දේශනාව වගේම තවත් ඔය මේ ආයතන පිළිබඳව නොයෙක් විදිහේ දේශනාවන් විශේෂයෙන් සූත්‍ර පිටකයේ තුල තියෙනවා. ඒවා ශ්‍රවණය කරලා තව තවත් අවබෝධය හදාගෙන මේ ආයතන 6 සංවර කරගන්නට මේ දේශනාවත් යම් තරමකින් හරි උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද මේ ධර්ම දේශනාවෙහි දායකත්වයේ බාර අරගෙන කටයුතු කරන්නේ විරු ගිනිගේ මහත්මයා, අතුල ගිනිගේ මහත්මයා, ඒ වගේම සිරිමඩේ පනාන්දු මහත්මයා වැතුළු මේ පින්වත් පවුලේ හැමදෙනා තමයි අද මේ ධර්ම දේශනාවෙහි දායකත්වයේ බාර අරගෙන කටයුතු කරන්නේ. ඉතින් මේ හැමදෙනාටම මේ කුසලය උතුම් ධර්ම අවබෝධයේ පිණසම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන්ම අද විමලාද සිල්වා නිමෑණියන්ගේ 89 වන ජන්මදිනය සිහිපත් කරගෙන තමයි විශේෂයෙන්ම අද මේ පින්කම සිද්ධ කරන්නේ. ඒ නිසා විමලාද සිල්වා මෑණියන්ට පුණ්‍යවන්ත ජන්මදිනයක් වේවා. නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ සැලසේවා. තව තවත් මේ සම්මා සම්බුද්ධ ශාසනයෙන් ඊටාම හොඳින් උපරිම ලෙස ප්‍රතිපත්ති ධර්මයන් සපුරා ගන්නට තුරුණුවන්ගේ ආශිර්වාදය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ජයන් කාර්යවසම් මුණුබුරාගේ 6 වන
උපන්දිනය. ඒ දරුවාටත් පුණ්‍යවන්ත ජන්මදිනයක් වේවා. හොඳට අධ්‍යාපනය හදාරලා රටට ජාතියට ආගමට වැඩදායි පුණ්‍යවන්ත දරුවෙක් හැටියට කටයුතු කරන්නට තුරුණුවන්ගේ ආශිර්වාදය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම විමලාද සිල්වා මෑණියන්ට, ඒ වගේම ජයාන් කාර්ය සම්දරුවාට, ඒ වගේම පින්කමට සහභාගී වන සියලු දෙන පින්නතුන්ට හැම දිනාටම සෙත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අභාවයටපත් පියාණන් වන ජීවී.එස්.ද සිල්වා ඒ පියාණන් ප්‍රධාන දෙපාර්ශ්වයේම අභාවයටපත් සංසාරගත සියලු ඥාතීන්ට මේ කුසල් නිවන් පිණසම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම බෞද්ධ නාලිකාවේ නිර්මාතෘ අතිපූජනීය දරණාගම කුසල ධම්ම ස්වාමින්ද්‍රයන් වහන්සේට මේ උදාර කුසල් නිවන් පිණසම වේවා කියලා ගෞරවයෙන් ප්‍රාර්ථනා කරමු. බෞද්ධ නාලිකාවේ අධ්‍යක්ෂක බුරලන්දි වජිරඥාන ස්වාමීන් වහන්සේ, කාර්ය මණ්ඩලයේ පින්වත් හැම දෙනාටමත් මේ කුසල් සැනසෙල්ල පිණිස වේවා කියලා ප්‍රාර්ථනා කරමු. සක්දෙව්දුන් ප්‍රධාන සියලු දිව්‍ය රාජ මණ්ඩලයට මේ පින් පෙනේවා. දෙවියන්ටත් මේ කුසල් නිවන් පිණිස වේවා කියලා ප්‍රාර්ථනා කරමු. අවීචයේ පටන් බවාග්‍රයම දක්වා විසින සියලු සත්ත්ව ප්‍රජාවට මේ කුසල් පෙනේවා. සියලු සත්වයෝම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. පාරමී පුරා නිවන් අවබෝධ කරගනිත්වා කියලා සැමට පින් දෙමු. අවසාන වශයෙන් විරුද්ධිගේ අතුල ගිනිගේ සිරිමදී පනාන්දු මහත්මාව ප්‍රධාන. අපි හැම දිනාටම ජාතියක්, ජරාවක්, ව්‍යාධියක්, මරණයක් නැති සියල්ලෙන් වෙන් වූ අජාති අජර අව්‍යාධි අමරණීය නිර්වාණ ධාතුව ඒකාන්තයෙන්ම සාක්ෂාත් කර ගැනීම දක්වාම මේ කුසල් උපකාර වේවා කියලා කවුරුත් ප්‍රාර්ථනා පිහිටුවා ගනිමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං පරන්ති.